समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට බොහෝම දයාවෙන් අනුකම්පාවෙන් මතු කරපු ධර්මය අපට මේ ජීවිතයේ තුලදීම ප්‍රතිඵල ළඟා කර දෙන එකක්. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය. මේ ජීවිතේම ප්‍රතිඵල සහිතයි. ප්‍රතිඵල නැත්තම් ඒ ප්‍රතිඵල නැත්තේ ධර්මීය ගැටලුවක් නිසා නෙමෙයි. ප්‍රතිඵල නැත්තේ අපේ පිළිවෙත්වල අඩුපහඩු නිසා. මේ ධර්මීය පිළිපදින අපේ විශාල අඩුපහඩු තියෙනවා. දැන් ලංකාවේ සමහර මිනිස්සු කියනවා අපි කැමති බුදුහාමුදුරන්ගේ දර්ශනීයටනේ. මම දර්ශනීය අනුව කල්පනා කරන කෙනෙක්, විමසන කෙනෙක්. ඒතර මේ කියනවා අපි ඔය ආගමික දේවල් වලට කැමති නැහැ. ආගමික මුහුණුවරට අපි එච්චර එකඟ නැහැ. අපි කැමති මූලික දර්ශනීයට කියලා කිව්වට මේ මිනිසුන්ගේ ජීවිතවල ඇති දර්ශනයක් නැහැ බලාන යද්දි. එහෙම දර්ශනයක් තියනවා වගේ ඒගොල්ලෝ පෙන්වන්න හැදුවට නමුත් ඒගොල්ලන්ගේ ජීවිතවල ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මූලික දර්ශනීය ඒගොල්ලන්ගේ ජීවිතවල නැහැ. ඒ මූලික දර්ශනීය නැති වුණාම ප්‍රතිඵල නැහැ. ඒ බුදුහාමුදුරුව අපට කළ යුත්තක් පැහැදිලි කළා. ඒකට අපි කියන්නේ කෘත්‍ය කියලා. දැන් චතුරාර්ය සත්‍ය 12 වැදෑරුම් වෙනකොට ත්‍රිපරිවට්ට තුන් ආකාරයකින් පැහැදිලි කරනකොට ආර්ය සත්‍ය ඒක තියෙනවා සත්‍ය මෙයයි කියලා පෙන්නනවා. ඊළඟට කෘත්‍ය කියලා එකක් තියෙනවා. කළ යුත්ත දුක අවබෝධ කර ගැනීම තමන් කරන්න ඕන. දුක හටගන්න තණ්හාව නිරුද්ධ කිරීම තමන් කරන්න ඕන. දුක්ඛ සමුදය මෙයයි කියලා බුදුරජාණන් පැහැදිලි කළා. අන සත්‍ය. කෘත්‍ය දුක නිරුද්ධ කිරීම පිණිස ඔබ මෙන්න මේක කරන්න කියලා කළ යුත්තක් තියෙනවා. කෘත්‍ය. ඊට පස්සේ කළ යුත්ත සාක්ෂාත් කිරීමේ අවධියකට එනවා. ඒකට අපි කියන්නේ කෘත කියලා. කරලා ඉවරයි. දුක අවබෝධ කළා. දුකේ හට ගැනීම තණ්හාව නිරුද්ධ කළා. නිරෝධේ සාක්ෂාත් කළා. ප්‍රතිපදාව අනුගමනය කළා. කරලා ඉවරයි. කෘත්‍ය නිමා වෙලා. එහෙනම් මේ සත්‍ය කෘත්‍ය කෘත කියන ස්වභාවය තුළ තමයි අපි දායාද විය යුත්තේ. සත්‍ය මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අපට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ ලස්සනට පැහැදිලි කරලා තියෙන ධර්මියත් එක්ක එකතු වෙන්නයි තියෙන්නේ. එකතු වෙලා ක්‍රමානුකූලව ඉදිරියට පිළිවෙත තුල යන්නයි තියෙන්නේ. ඒක බොහොම අමාරු වැඩක් කියලා අපි කියන්නේ. දක්ෂ ශ්‍රාවකයෙකුට ඒ වෙනුවෙන් යම් කැපවීමකුත් තියෙන කෙනෙකුට මේ වැඩපිළිවෙල ඉදිරියට දියුණු කරගෙන යන්න බැරි නෑ. ඉදිරියට දියුණු කරගෙන යන්න පුළුවන්. ඒ දියුණු කරගෙන යෑමේ උවමනාව කැමැත්ත තම තමාගේ චිත්තාභ්‍යන්තරය තුල ගොඩනගා ගන්න අවශ්‍ය දෙයක්. ඉතින් මේ අවශ්‍යතාවයට සරිලන විදියට Tamanගේ විමසුම් නුවණ, Tamanගේ චින්තන ධාරාව ගොඩනගා ගන්න එක ඔබටයි අයිති. ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. ඇතුළතින් ආකල්පමය වශයෙන් වෙනසක් ඔබ හදාගන්න කැමති නම් ධර්මීය අවබෝධයට ඔබ සූදානම්. ඒකට ඔබ කැමති නැත්තම්, ඇතුළතින් ඔබ වෙනස් වෙන්න කැමති නැත්තම්, දැන් සක්කාය දිට්ඨිය දුරු කරගන්නවා කියන එක භෞතික දෙයක් නෙමෙයි. ඇතුළෙන් එන එකක්. විචිකිච්ඡාව කියන එක සැකය කියලා අපි කියන්නේ. ඒ සැකේ උපදින්නේ ඇඟේ නෙමෙයි. අතේ සැකේ උපදිනවා, කකුලේ සැකේ උපදිනවා, එහෙම එකක් නැහැ. ඒතර විචිකිච්ඡාව උපදින්නේ හිතේ.
ඇතුලෙන් වෙනස් වෙන්නයි තියෙන්නේ. සීලබ්බත පරාමාස උපදින්නේ ඇතුලේ හිතේ. එතකොට ඒවා අයින් වීම සෝතාපන්න. එතකොට සෝවාන් වීම සම්පූර්ණයෙන් අභ්‍යන්තර වැඩක්ද බාහිර වැඩක්ද? අභ්‍යන්තර වැඩක්. අභ්‍යන්තර වැඩක්. කාමරාග උපදින්නේ හිතේ. පටිගේ උපදින හිතේ. කාමරාග පටික වලින් අයින් වුණාන් පස්සේ අනාගාමී වෙනවා. ඒතර අනාගාමී වීම ඇතුලේ වැඩක්ද එළියේ වැඩක්ද? ඇතුලේ වැඩක්. ඒතර ඒ ඇතුළතින් වෙනස් වෙන්න අද මිනිස්සු සූදානමක් නැහැ. ඒ කාලේ මිනිසුන්ට තිබ්බා ඇතුලේ වෙනස් වෙන්න සූදානමක්. උවමනාවක් තිබ්බා. තමන් මම මොකද්ද කරන්න ඕන කියලායි බුදුහාමුදුරන්ගෙන් ඇහුවේ ඇවිල්ලා. අද වගේ නිකම්ම අහලා සාදු කියලා පැත්තකට උනේ නැහැ. ඒගොල්ලෝ ඇහුවා මොකක්ද මම කරන්නේ? ඔබ වහන්සේ මට කියන්න මම මොනවද කරන්න ඕන? මං අයින් කරගන්න ඕන මොනවද? එහෙමයි ඒගොල්ලෝ ඇහුවේ. දැන් බුද්ධ කාලේ බුදුහාමුදුරුවෝ ළඟට ආපු සමහර අය අපි කිසා ගෞතමීම ගමුකෝ. මැරිච්ච දරුවවත් අරගෙන ඇවිල්ලා බරපතල අරබුදයකින් එයා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා වැඳලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා ගරු කරලා බුදුහාමුදුරන් එක්ක කතා කරලා එයා නිවැරදි වෙන තැනකට ආවේ. බුදුහාමුදුරුවෝ කියපු පණිවිඩය යාට තේරුණා. මේ ජරා මරණ දුක කියන එක සදාතනිකයි. ඒක හැමෝටම අයිති. ඒකෙන් නිදහස් වෙච්ච කෙනෙක් ලෝකේ නැහැ. නිදහස් වීම කියන එක සම්පූර්ණ අවබෝධයත් එක්ක උද්ගත වන තත්වයක්. ඒක යා තේරුම් අරගෙන යා කිව්වා මේ ඔබ වහන්සේ කියන එක මට තේරෙනවා. මම මගේ දරුවාව අයින් කරන්නම්. මේ දරුවා මැරිලා. මරණය කියන්නේ ලෝකයට උරුම තත්වයක්. ඒ නිසා මම කැමතියි දරුවාව අයින් කරන්න. දරුවාව අයින් කළාම මම කරන්න ඕන මොනවද කියලා ඔබ වහන්සේ මට කියන්න. ඒතර මම ඒක කරන්නම් කියලා. ඒතර එයා බලන්න එයා කොච්චර අවංකද. එයා කැමති වුණා Tamanගේ ප්‍රශ්නය විසඳ ගන්න. කැමති වුණා. ඒතර එයා කරන්න ඕන දේත් ඇහුවා. මං දරුවා විසි කරන්නම්. එයාගේ තියෙන අපගාමී දේ අයින් කරලා දාන්න එයා කැමති වුණා. ඉතින් බොහෝම ටික කාලයයි ගිය අරහත්ත්වේ කරා යන්නේ එයාට. හේතුව එයාගේ කෘත්‍ය කළ යුත්ත මොකක්ද කියලා හැම වෙලාවකම සංවේදීව හිටියා. ධර්මයේ එළියෙන් ආවට වැඩක් නැහැ ඒ සංවේදීකම නැතුව. අනේ හරි හොඳයි බණ කියලා ඒකට සාදු කියලා ගියා කියලා කවුරුවත් අවබෝධයට කරා යන්නේ නැහැ. අවබෝධයේ කරා යන්න බැරි කමකුත් නැහැ. එහෙම ගියපු අයත් හිටියා. ඒ අවබෝධයේ කරා ගියපු බොහෝ අය බොහොම විනිවිද යන ප්‍රඥා සහිත ශ්‍රාවකයෝ සාරිපුත්තහරු වගේ. ඒගොල්ලෝ බණහලා සෝවාන් වුණා තමයි. නමුත් අද නම් ඉතින් පිළිවෙත් පුරන්නේ නැතුව සෝතාපන්න වීමේ කුසලතාවය බොහෝ පිරිසකට තියෙනවායි කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා ඒකට වැඩපිළිවෙලක් අපට අවශ්‍යයි. අද මේ දේශනාවට මාතෘකාවක් විදියට ලැබිලා තියෙන්නේ උද්දේශ විභංග සූත්‍රය. උද්දේශ විභංග සූත්‍රය. මොකද්ද මේ උද්දේශ විභංග කියලා කියන්නේ? උද්දේශ විභංග කියලා කියන්නේ මූලික විභංග කියලා කියන්නේ විස්තර කරනවා කියන එක. විභංග කියලා සූත්‍ර ගොඩාක් තියෙනවා ත්‍රිපිටකේ. කීපයක් තියෙනවා. සත්‍ය විභංග. සත්‍ය විභාග කරනවා. බුදුහාමුදුරුවෝ සත්‍ය අකුලලා කිව්ව මේක විභාග කරනවා. සත්‍ය අකුලලා කියපු එක තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒකට විභාගයේ තමයි සත්‍ය විභංග සූත්‍රය. අන්න. කර්මයේ බුදුරජාණන් වදාලා කර්ම විභාග කරනවා. චුල්ල කම්ම විභංග සූත්‍රය. මහා කම්ම විභංග සූත්‍රය. දානීය ගැන බුදුරජාණන් වදාලා විස්තර කරනවා ඒක. දක්ඛිනා විභංග සූත්‍රය. ඔය විදියට ගත්තහම විභංග සූත්‍ර ගොඩාක් තියෙනවා. එහෙනම් විභංග කියලා කියන්නේ විස්තර වශයෙන් දේශනා කළා කියන එකයි. විභංග කියන්නේ මොකද්ද? විස්තර වශයෙන් එහෙනම් දැන් මෙතන උද්දේශ විභංග කියලා කියන්නේ මූලික දෙසුමක් විස්තර කිරීම කියන එකයි. විස්තරයක්.
මොකද මූලික දෙසුම හකුළු වල කිව්වම ඕවා අපිට සමහර ඒවා තේරෙන්නේ නැහැ. හිතා ගන්න බෑ. දැන් උද්දේශ විභංග සූත්‍රයේ තියෙන්නේ එබඳු මූලික දේශනාවක් විසුරුවලා පෙන්නනවා. ලිහලා පෙන්නනවා. ඒක තමයි මේක තියෙන ටික ගැඹුරු කතාවක්. ඒකේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ උද්දේශ විභංගංකෝ භික්කවේ දේසිස්සාමි මහණෙනි මම නුඹලාට මූලික දෙසුම විස්තර කොට දේශනා කරන්නම්. තං සුනාත ඒක අහන්න සාදුකං මනසිකරෝත ඒක මනසිකාරය කරන්න. බාසිස්සාමීති මම දේශනා කරන්නම්. අන්න එහෙමයි පටන් ගන්න දේශනාව. එතකොට ස්වාමීන් වහන්සේලා පිළිවදන් දුන්නා. ඒවම් බන්තේති එහෙමයි ස්වාමීනි. එහෙමයි කියලා පිළිවදන් දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ යම්කිසි පැහැදිලි කිරීමක්. මොකක්ද මේ පැහැදිලි කිරීම? මෙන්න මෙහෙම එකක්. තථා භික්කවේ භික්ඛු මම මේ පාලි පාඨයත් එක්කම කියන්නේ මේක විස්තර කරද්දි මොකද මේ කෙටි මේ යෙදුමේ තමයි හරය තියෙන්නේ. මේක මේ හරය මතු කරගන්න නැතුව අපි අර්ථය දුන්නොත් එහෙම ඒක සම්පූර්ණ අර්ථය එන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ පාඨය කියලාම කියන්නේ. ඔන්න ඕක තේරෙනවද නැද්ද බලන්න. තථා භික්කවේ භික්ඛු උපපරික්කේය මහණෙනි තථා යම් යම් ආයුරින් සසඳමින් උපපරික්කේය යතා යතස්සු උපපරික්කතෝ යම් යම් අයුරකින් සසඳමින් නුවණින් විමසන භික්ෂුවගේ යම් යම් අයුරකින් දැන් මොනවා විමසනවද අපිට තේරෙන්නේ නැහැ තවම. තථා භික්කවේ භික්ඛු උපපරික්කේය යතා යතස්සු උපපරික්කතෝ බහිද්ධා චස්ස විඥානං අවිකිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං අනුපාදාය න පරිතස්සේය. තේරුම තමයි මහණෙනි යම් යම් අයුරකින් සසඳමින් යතා භික්කවේ භික්ඛු නුවණින් විමසන යතා යතස්සු උපපරික්කතෝ නුවණින් විමසන ඒ භික්ෂුවගේ විඥාණය බහිද්ධා චස්ස විඥානං බාහිරට වික්ෂිප්ත නොවේ. බාහිරට වික්ෂිප්ත නොවේ. ඔන්න තේරෙන්නේ නැහැ දැන් මොකක්වත්. ඒ හඳුනලට තේරිලත් නැහැ මේක කිව්වට. බාහිරට වික්ෂිප්ත නොවේ. මේක ගැන මේ උද්දේශ විභංග සූත්‍රයේ අන්තර්ගතයෙන් අපි විවිධ දේශනා පැහැදිලි කරලා තිනවා. නමුත් අද මාතෘකාව මේ සූත්‍රය නිසා අපි මේ සූත්‍රයේ හරය මතු කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට කියනවා බහිද්ධා භික්කවේ විඥානේ අවිකිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසන්ටිතේ අනුපාදාය අපරිතස්සේය ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති. ඒ වගේම පින්වත් මහණෙනි බාහිරට විඥානයේ වික්ෂිප්ත නොවිසිරී තියෙනවා නම් අභ්‍යන්තරයේද නොපිහිටා තියෙනවා නම් කාරණා දෙකයි. බාහිරට නොවිසිරී තියෙනවා නම් විඥානය ඊළඟට කියනවා අජ්ජත්තං අසන්ටිතං අනුපාදායන පරිතසේ ඇතුළටත් පිහිටලා නැත්තම් විඥානේ ඇතුළටත් පිහිටලා නැත්තම් ඒ වික්ෂුව ආධ්‍යාත්මීයත් නොපිටහා තියෙනවා නම් උපාදාන රහිතව උපාදාන රහිතව අනුපාදාය අපරිතස්සතෝ ආයතින් උපාදාන රහිතව අකම්පිතව ඒ ඉන්න භික්ෂුවගේ ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝන හෝති. පින්වත් මහණෙනි ජරා මරණ ආදී දුක හට ගැනීමක් නොවන්නේය. අන්න එතකොට දැන් ජරා මරණ දුක තමයි ගැටලුව. ජරා මරණ දුක හටගන්නේ නැත්නම් බොහෝම හොඳයි. අපි මේ ඔක්කොම ගැට ටික කරන්නේ ඔක්කොම කතා කරන්නේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නයි. එතකොට ජරා මරණ දුක්ඛ සමුදය සම්භව නොහොති. ගැඹුරු කතාවක් අපි තාම සිහිනුවණින් අහගන්න ඕන එකක්. ජරා මරණ දුක නැවත හට නොගන්නවා නම් ඒ පුද්ගලයා තුළ කාරණා දෙකක් මතුවෙන්න ඕන. මොකක්ද? නුවණින් විමසනවා නම් ඒ එතකොට දැන් මේ නිකම්ම කෙනෙක් ගැනද මේ කියන්නේ? නෑ. ධර්මය දියුණු කරන කෙනෙක්ගේ දුක ඉවර වෙනවා නම් එයා හිතන්න ඕන විදිය. එහෙනම් නුවණින් විමසන කෙනෙකුත් අමාරුයි වැටෙන තැන් තියෙන්න පුළුවන්ද බැරිද? තියෙන්න පුළුවන්. දැන් මේ කතාව තේරෙන්නේ ධර්මය දියුණු කරන කෙනෙකුට මිසක් ධර්මයක් දන්නේ නැති කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. මොකද මේ පවතින தත්ත්වය උද්ගත වෙන්නේ ධර්මයේ දියුණු කරන කෙනෙක්ගේ හිත තුලයි.
නිකං කෙනෙක්ගේ හිතේ නෙමෙයි. යතා යතා භික්කවේ භික්ඛූපපරික්කතෝ යම් යම් අයුරක නුවණින් සසඳන ඉන්න කෙනෙකුටයි මේක තේරෙන්නේ. මේ ගැටලුව මතුවෙන්නේ. නුවණින් විමසන භික්ෂුවගේ විඥානේ එන නුවණින් විමසන භික්ෂුවගේ විඥානේ බාහිරට වික්ෂිප්ත වෙනවා. කෙලෙස් නිරුද්ධ කරන නුවණින් විමසන කෙනෙක්ගෙත් එහෙම වික්ෂිප්ත වෙන්න බැරි කමක් නැහැ. එතකොට ඇතුලේ විඥානේ පිහිටලා තියෙන නුවණින් ඒ කියන්නේ නුවණින් විමසන කෙනෙක්ගෙත් පිහිටා ඉන්නවා. හැබැයි මේ පිහිටා හිටියොත් ජරා මරණ දුක ඉවර වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා උපාදාන රහිතව ආධ්‍යාත්මයත් බාහිරටත් වික්ෂිප්ත නොවි තියනවා නම් විඥානය අභ්‍යන්තරයටත් නොපිහිටා තියනවා නම් එයාට කියනවා උපාදාන රහිතව අකම්පිතව ඉන්න කෙනා කියලා එයාට කියනවා. අනුපාදාය අපරිතස්සතෝ උපාදාන රහිතව කම්පාවක් නැතුව ඉන්න කෙනා කියලා එයාට කියනවා. එහෙම හිටියොත් උපාදාන රහිතව කම්පා නොවි ඉන්නවා නම් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති. අන්න එහෙම ඉන්න කෙනා තුල තමයි ජාති ජරා මරණ ආදී දුක හටගන්නේ නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඕක කිව්වාම අර ස්වාමීන් වහන්සේ එතන මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ එතන භික්ෂු සංඝයා ඉදිරියේ මේ කාරණේ පැහැදිලි කරලා උන්වහන්සේ එහෙම නැගිටලා වැඩලා තියෙනවා. එතන ඉඳලා විස්තර කරලත් නැහැ. ඒතර මේ හාමුදුරනේ මේක අහගන්න බැරි වුණා. ඒ කාලේ ධර්ම ගැටලුවක් ආවහම ඒ ස්වාමීන් වහන්සේලාට හරි උවමනාවක් තිබ්බා ඒ ධර්මයේ ලියා ගන්න. අවබෝධයේ තියෙන කෙනා මට මතකයි සමහර ධර්ම ගැටලු ලියා ගන්න බොහෝම දුර බැහැර ඉඳලා මිනිස්සු හිටි ගමන් අපිව මුණ ගැහින්න එනවා. සතපුම් ගානක් දුර සමහර විට දැන් ඒ කාලේ කොහොම ඇද්ද එහෙමනම් දැන් උනත් සමහර අය අවාසනාවකට බොහෝ වෙලාවට අපි විහාරස්ථානවලත් නිතරම නැති නිසා මේ මිනිස්සු හරි අපහසුතාවයට පත් වෙලා හැරිලා යනවා. නමුත් අපිට ඇමතුමක් දුන්නාම ඒ අය කියනවා සමහර අය ඇවිල්ලා තියෙන හම්බන්තොට ඉඳලා. ඒතර හම්බන්තොට ඉඳලා විශාල දුර බැහැරක් ගෙවාගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන කියලා මහා ධර්ම පිපාසයකින් මේක ලියා ගන්නකම් හරියට නිින්ද යන්නේ නැතුව ධර්මයේ පිළිබඳව උනන්දුවකින් එන අය ඉන්නවා. ඇත්තට මේ අයට අවබෝධයට බොහොම කිට්ටුයි ඒ අය. ඉතින් එයාලා නිවැරදි නිර්මල බුද්ධ වචනයත් එක්ක සංයෝග වුණොත් ඒගොල්ලන්ට අවබෝධය කරා යන්න පුළුවන්. ඒ කාලෙත් එහෙම අය හිටියා. ඒ කාලේ දැන් මේ කාලේ එහෙම ඉන්නවනේ. ඒ කාලේ කොහොමත් ඉන්න එපාය. ඒ කාලේ නිතර බහුලව එහෙම අය ඉඳලා තියෙනවා. ඒතකොට මේ බහුලව හිටපු අයගේ ජීවිතයේ තොරතුරු දිහා බැලුවාම අපිට තේරෙනවා ඒගොල්ලන්ට හරි හදිස්සියක් තිබ්බ අවබෝධය කරා යන්න. හැබැයි ඉතින් අවබෝධය කරා යන්න ඕනෑවට වඩා හදිස්සි වුණත් කරගන්න බෑ. මධ්‍යස්ථ වීරියකට එන්න කියලා බුදුරජාණන් වදාළි. අර එක භික්ෂුවටම වදාලා වීරිය දැඩිම කරගන්න එපා කිව්වා. එතකොටත් අවබෝධය කරා යන්න බෑ. වීරිය ලිහිල්ම කරගන්නත් එපා කිව්වා. එතකොට හිත කුසීතකමටයි අලසකමටයි බර වෙන්නේ. දැඩි වීරියකට ගියාට පස්සේ මොකක්වත් කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ මධ්‍යස්ථ වීරියකට එන්න කියලායි. අන්න ඒ වගේ මේ ධර්ම පිපාසයේ තියෙන්න ඕන මධ්‍යස්ථ වීරියකින් උත්සාහවත් වෙන්න ඕන. එතකොට ධර්මයේ තුල පිහිටා ධර්මයේ දියුණු කරගන්න පුළුවන්. ඉතින් මේ ධර්මයේ මෙහෙම කිව්වහම මේ හාමුදුරුවන්ට අහගන්න බැරි වුණා දැන් විස්තරේ. මොකද්ද මොනවා යතා බික්ක වේද තතා යතා යතස්ස උපපරික්කතෝ බහිද්දා චස්ස විඥානං අවිකිත්තං අවිසටං අජ්ජත්තං අසණ්ඩිතං අනුපාදාය අපන පරිතස්සේ මේවා මොකක්ද කියලා මේක අහගන්න බැරි වුණා. එතකොට මේ ස්වාමීන් වහන්සේලාට අහගන්න බැරි වුණේ මොකද්ද? බාහිරට විඥානේ වික්ෂිප්ත වෙනවා කියන්නේ මොකක්ද? අභ්‍යන්තරය තුල විඥානේ පිහිටා ඉන්නවා කියන්නේ මොකක්ද? අනුපාදාය කියන්නේ මොකක්ද? ජරා මරණ දුක නිමා වෙනවා කියන්නේ මොකක්ද කියලා ඔන්න ඔය සංසිද්ධිය අහගන්න බැරි වුණා. යම් අදහසක් එන්නත් ඇති. සමහර හාමුදුරුවෝ මේක තේරෙන්නත් ඇති. නමුත් ඉතින් අනුමානෙට තේරුම් ගැනීම හරි නෑනේ. දැන් අද බලන්නකො බණ කියද්දි උනත් කියන්නේ හාමුදුරුවෝ මට හිතෙන්නේ මෙහෙමයි. මම හිතන්නේ මේ විදිහට. ඉතින් යා හිතන එක අපිට වැදගත්ද? අපිට වැදගත් බුදුරජාණන් වහන්සේ වදාළ එක. මට හිතෙන්නේ නම් මේ විදිහට තියේ හාමුදුරු හිතලුවක් විදිහට කියන්න පුළුවන්. දැන් ඔය පැවිදි වෙලා වැඩි කාලයක් නොගිය අය මේ ওই ධර්මයේ එහෙම දේශනා කරගෙන යනවා. ඒක කමක් නැහැ ඕන කෙනෙකුට ධර්මී කියන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ මේ කියාගෙන යද්දිම කියනවා මට හිතෙන්නේ මෙහෙමයි.
මම නම් හිතුවේ මේ විදියට. ඒකයි මම මහාන වුනේ. එයා හිතලා එයාගේ හිතලුවක් විදියට ඇවිල්ලා තවමත් හිතලුවක් බදාගෙන ඉන්නවා නම් මෙච්චර නිර්මල බුද්ධ වචනයක් දුක නිමා කර ගැනීමේ කතා බහකට එකතු වෙන්න පුළුවන් විදියට ධර්මයේ මතුවලා තියෙද්දී Tamanගේ හිතලුවක් එක්ක තවමත් පැටලි ඉන්නවා නම් ඒක අභාග්‍යයක්. ඒක අභාග්‍යයක් ශ්‍රාවකයෙක්ගේ. එතකොට දැන් මේ කාරණේ මේ හාමුදුරුවන්ට අහගන්න බැරි වුණා. මේ හාමුදුරුවෝ බැලුවා කාගෙන්ද මේක අහගන්නේ. එතකොට මේ හාමුදුරුවන්ට හිතුණා බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න විදියක් නැහැ. හැබැයි ඉතින් බොහොම කෙටියෙන් කියාපු එකක් විස්තර කරන්න දක්ෂ කෙනා තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි පොඩියට කියපුවා විස්තර කරන්නේ. හරිම දක්ෂ කෙනෙක්. ඒ කියන්නේ කෙටියෙන් වදාළ දෙයක් විස්තර කරන්න පුළුවන් ය කියලා බුදුරජාණන් වහන්සේ පවා වර්ණනා කරපු කෙනෙක් මේ මහා කච්චායන හාමුදුරුවෝ කියන්නේ. ඒ නිසා මේ හාමුදුරුවෝ කණ්ඩායම කල්පනා කළා අපි හොඳම දේ තමයි මේක දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න බැරි නිසා උන්වහන්සේ වැඩි නිසා උන්වහන්සේ ළඟට ගිහින් ආය මේ ස්වාමීන් වහන්සේලාට අර ගෞරවයේ ශ්‍රද්ධාව තිබ්බ නිසා වෙහෙසටපත් කරන්න කැමති වෙලත් නැහැ. හොඳම දේ තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට ගිහින් අහන එක. මොකද මහා කච්චායන මහරහතන් වහන්සේ තමයි කෙටියෙන් වදාළ දෙයක් විස්තර කරන්න දක්ෂ. මහා කච්චායන මහරහතන් වහන්සේ තමයි නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේලා පවා වර්ණනා කළේ. සම්භාවනාවට පාත්‍ර වෙච්ච කෙනෙක් මහා කච්චායන හාමුදුරුවෝ. විස්තරාර්ථ විග්‍රහ කරන්න දක්ෂයි කියලා දහම් සභාවේ බුදුරජාණන් වහන්සේම සංඝයා මැදදී මහා කච්චායන හාමුදුරුවෝ ගැන වදාලා. හොඳම දේ තමයි මහා කච්චායන හාමුදුරුවෝ ළඟට ගිහින් අහන එක. ඔන්න මහා කච්චායන හාමුදුරුවෝ ළඟට ඒ වෙලාවෙම ගියා. බලන්න උවමනාව. අපිට කමක් නැහැ හෙට දහම් සභාවට ආවම බුදුහාරුන්ගෙන් ඕක අහගන්නවා. එහෙම හිටියේ නැහැ. හෙටත් බුදුරජාණන් වහන්සේ ධර්ම සභාවට එනවා. ඒ ස්වාමීන් වහන්සේලාට පහුවෙනද වෙනකන් ඉන්න බැරි වුණා. ඇයි අවබෝධය ගැන කෝලහලයක්. අභ්‍යන්තර චිත්තසංතානය තුළ නිකලෙස් වීම ගැන උනන්දුවක් උන්වහන්සේලා. අද මිනිසුන්ට ඒක නැහැනේ. නිකලෙස් වීම ගැන උනන්දුවක් අද මිනිසුන්ට නැහැ. ඒ නිසා ඔය කියන එකක් ඔබ වහන්සේලා කියන්නේ අපි ඔය ඕන එකක් අහගන්නම් කියලා ඔය පැත්තකට වෙලා ඉන්නවා. ඊට පස්සේ අහපු දේ පුහුණු කිරීමක් කොහොමවත් නැහැ. ඒ නිසා ඉතින් අර නිවීම සුවපත් වීම ඒක මතුවෙන්නේ නැහැ පින්වත්නි. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේලා කෙලින්ම ගියා මහා කච්චායන හාමුදුරුවෝ ළඟට. ගිහින් මහා කච්චායන හාමුදුරුවන්ට කිව්වා මේ කච්චායනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දහම් සභාවේදී මෙන්න මෙහෙම එකක් කිව්වා. කොහොමද? යතා භික්කවේ භික්ඛු උපපරික්කේය යම් යම් අයුරකින් සසඳමින් නුවණින් විමසන භික්ෂුව. නුවණින් විමසන කෙනා භික්ෂුව විඥාණයට බාහිරට වික්ෂිප්තත් නොවි තියෙනවා නම් නොවිසිරී තියෙනවා නම් අභ්‍යන්තරයටත් විඥාණේ නොපිහිටා තියෙනවා නම් උපාදානයේ නොවි කම්පා නොවි ඒ සසඳන භික්ෂුවගේ විඥාණේ බාහිරටත් වික්ෂිප්ත වෙන්නේ අභ්‍යන්තරයටත් පිහිටන්නේ ඒ කෙනා තමයි අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නොහෝති. අන්න එයාගේ ජරා මරණ දුක සම්භවය වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ වදාලා. මේ කියන්නේ නිවන ගැන කිව්වා කියන එකයි මේ කියන්නේ. එතකොට ජරා මරණ දුක සම්භවය වෙන්නේ නැහැ කියන්නේ නිවනටපත් උනා කියන එකනේ. ඉතින් මහා කච්චායනයන් වහන්සේ මේක අපිට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේට පුළුවනිද මේක ටිකක් තේරුම් කරන්න? ඒතර මහා කච්චායන හාමුදුරුවෝ කියන්නේ ආපු එක හොඳයි. මට තමයි ඔක තේරෙන්නේ. එහෙම කියන්න ගියාද? නෑ. ඔබ වහන්සේලා වෙන තැනකට ගියා නම් වෙන වැල්වට අරන් ටිකක් අහගන්න වෙන්න පුළුවන්. දැන් ඔබ වහන්සේලා මෙහෙට්ටම ආපු එක හොඳයි. මොකද මේක මට වගේ මං වගේ මිනිස්සෙකුට අර ඔක තේරෙන්නේ නැහැ කියලා උන්වහන්සේ කිව්වේ නෑ. උන්වහන්සේට මේක හොඳටම තේරෙනවා. නමුත් බලන්න මේ ශාස්ත්‍රීය ගෞරවයේ තියෙන නිසා ඔබ වහන්සේලායි මෙහි ආවේ. අන්නේ හාමුදුරුවෝන්නේ. ඔය වගේ එකක් තේරෙන්නේ බුදුරජාණන් වහන්සේටනේ. බලන්න ශාස්ත්‍රීය ගෞරවය. අද කියන්නේ මටයි තේරෙන්නේ. මෙහි කාටවත් තේරෙන්නේ නැහැ. දැන් මේ බලන්න මේ ස්වාමීන් වහන්සේලා අතර පවා එහෙම එකක් නැද්ද? එක වචනයක් අල්ලගෙන සමහර පැවිද්දෝ ගරහන්නේ. එක වචනයක් අල්ලගෙන. ඒ කියන්නේ යා හරිය අනිත් ලෝකෙම වැරදි. යාට තේරෙනවා අනිත් අයට තේරෙන්නේ නැහැ. ඒකේ තියෙන මාන්නේ විතරයි පින්වත්නි. එහෙම කෙනෙක් කවුරු හරි කියනවනේ යාගේ මාන්නේ විතරයි තියෙන. යා වැඩපු ධර්මයක් නැහැ යාට. අනිත් සමාජයේම දැන් පැවිද්දෙක් කියන එක උනත් ඉන්න පුළුවන්. මුළු පැවිදි සමාජයේම හිලා දැකලා තමන්ව හුවා දක්ව ගන්නවා.
ගිහියෝ අතරත් ඉන්න පුළුවන්. මුළු ගිහි සමාජයේ මෙහෙලා දැකලා තමන් ඔහුවා දක්වනවා. ඒකෙන් තේරෙන්නේ යාගේ ಗುಣධර්ම නෑ කියන එකයි. මට තමයි තේරුනේ, මට තමයි අවබෝධ වුනේ, මම තමයි දන්නේ කියලා කවුරු හරි කියනවා නම් එයා සෝවාන් වෙච්ච කෙනෙක් නෙමෙයි. එයා රහත් වෙච්ච කෙනෙකුත් නෙමෙයි. සමහර විට එයා සෝවාන් වෙච්ච ලේබල් එක යටතේ එක කතා කරන්නේ. සකදාගාමි වුණා කියලා හිතාගෙන එයා ඒක කියන්නේ. නමුත් ඒ කතාවෙන් තේරුම් ගන්නට එයා දුරට අවබෝධයට තවම දුරයි කියලා තේරුම් ගන්න. සමහර අය එහෙම ඉන්නවා. එතකොට ඒ කිසි හෙවිල්ලක් බැලිල්ලක් විමසීමක් නැහැ. එයා Facebook එකට ලියනවා. ඊට පස්සේ මේ කිසිම ධර්මයක් නැති ගිහියෝ ඉන්නවනේ. ඒගොල්ලෝ වාද කරගන්නවා. අරහාමුදුරුව හරි. නෑ මේ හාමුදුරුව හරි කියලා. ඊට පස්සේ ගිහියෝ හරියට ද්වේෂය අවුස්සාගෙන අභ්‍යන්තරේ ලොකු අවුලක් හදාගෙන ඒගොල්ලෝ හරියට අකුසල් කරගන්නවා. ඒ අකුසලයට පාර කැපුවේ සමහර පැවිදි වෙච්ච අය. සමහර පැවිද්දෝ විසින් තමයි මේ මිනිස්සු අකුසල් ගොඩට දැම්මේ. එතකොට ඒ බඳු උද්දච්ච ගිහි අයත් ඉන්නවා පැවිදි අයත් ඉන්නවා. එතකොට එහෙම සමාජයක තමයි අපිට පරිස්සමින් ධර්මයේ කතා කරන්න වෙලා තියෙන්නේ. අනික ධර්මයේ සම්බන්ධ යම් සාකච්ඡාවක් අවශ්‍ය නම් අපිට පුළුවන් ස්වාමින්වහන්සේලා අතර එකතු වෙලා යම් සාකච්ඡාවකට එන්න. ඒවා Facebook එකට ලියන එක කිසි තේරුමක් ඇති දෙයක් නෙමෙයි. ඒවා අන්තර්ජාලයේ දැන් මේ අද මිනිස්සු අකුසල් වඩව ගන්න විදිහක් ඒක. ඒක නොවිය යුතු දෙයක්. ඒක විදග්ධ ප්‍රශස්ත ක්‍රමේ නෙමෙයි. ඒ නිසා මේ අකුසල් වලට අහු වෙන්න එපා. සමහර පැවිදි අය අකුසලයට ඇදලා දාන්න හදාවි. ඒවට නම් අහු වෙන්න එපා. ඒවට අහු වුණොත් පින්වත්නි ලේසියෙන් සංසාරෙන් ගොඩ එන්න බෑ. එතකොට සමහර පාවිච්චි කරන අපේ වචන තියෙනවා සමහර. දැන් ස්වාමීන් වහන්සේලාට එහෙම ගරහා කරනවා සමහර අය. ගිහියෝ. ඒගොල්ලෝ දන්නේ නැහැ මෙතන බලපතල විපාකයක්. සමහර විට ඒක තමයි යාගේ නිවන ආවරණී කරන ධර්මය. එයා දන්නේ නැහැ ඒ උනාට. එයා පටිච්ච සමුප්පාදේ පංචස්කන්ධේ ආයතන ස්කන්ධ ධාතු ආයතන ගැන හේතුඵල ධම ගැන ආර්ය සත්‍ය ගැන කතාව. නමුත් එයා අර ගරහා කරපු එකම තමයි එයාගේ හරහට හිටියේ ධර්ම මාර්ගයට කියලා එයා දන්නේ නැහැ. ඒතකොට එහෙම දන්නේ නැති ශ්‍රාවකෙක් මහා අනාථයි. හරීම අසරණයි. එතකොට දැන් බලන්න මේ මහා කච්චායන හාමුදුරන්ගේ පුණ්‍යවන්ත ගුණය. උන්වහන්සේ ළඟට ගිහින් මේ ප්‍රශ්නේ කිව්වාම අර හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ට කියනවා සෙය්‍යත අයි මිහිට ආවේ. මම හොයාගෙන ආවේ ඇයි ඔබ වහන්සේලා? මං හොයාගෙන ඉන්න ඕනේ නැහැ ඔබ වහන්සේලා. ඔය වගේ එකක් භාග්‍යතුන් වහන්සේට වැටහෙන්නේ. ඔබ වහන්සේලා මං හොයාගෙන ආපු එකේ හරියට සෙය්‍යතාපි ආවුසෝ පුරිසෝ සාරත්තිකෝ සාර ගවේසී සාර පරියේසනං චරමාණී මහතෝ රුක්කස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්කම් මේව මූලං අතික්කම්ම කන්දං ඔය විදිහට කියාගෙන යනවා. ඒ කියන්නේ ඒක හරියට මේ වගේ දෙයක්. ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී මාව හොයාගෙන ආපු එක හරියට අරටුවෙන් ප්‍රයෝජනයක් තියෙන මිනිහෙක් අරටුවත් අතහැරලා. එයාට ඕන මොකද්ද? අරටුව. එයාට ප්‍රයෝජනෙ තියෙන අරටුවෙන්. නමුත් අරටුවෙන් ප්‍රයෝජනයක් තියෙන මිනිහෙක් අරටුවත් අතහැරලා මුලත් අතහැරලා කඳත් අතහැරලා ඕන අරටුව. නමුත් එයා මුලත් අතහැරලා කඳත් අතහැරලා කොළත් අතහැරලා අතුත් අතහැරලා කොළ අතුවල අරටුව හොයනවා වගේ එකක් ඔබ වහන්සලා ඔය කරන්නේ. බලන්න මේ ගුණේ. මේක හොඳටම තේරෙනවා මහා කච්චායන මහරහතන් වහන්සේට. උන්වහන්සේ කියන ඔබ වහන්සේලා කරන්නේ හරියට කොළත් අත මේ අරටුවේ ප්‍රයෝජනයක් තියෙන මිනිහෙක් කැලේට ගිහින් අරටුවනේ අරන් ඉන්න ඕනේ. දැන් ඔබ වහන්සේලා මේ කරන්නේ අරටුවත් අතෑරලා මුලත් අතෑරලා කඳත් අතෑරලා මේ කොළ අතුවල අරටුව හොයනවා වගේ. මම නිකන් කොළ අතු ටිකක් වගේ. ඉතින් මගෙන් ওই වගේ එක. එතකොට අර ස්වාමීන් වහන්සේලා කියනවා එහෙම කියන්න එපා. ඔබ වහන්සේම කියන්න එපා. හේතුව ඔබ වහන්සේව දහම් සභාවේදී බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. ඔබ වහන්සේව දහම් සභාවේදී නුවණැති සබ්‍රක්‍මචාලින් වහන්සේලා අනේ මේ කෙටියෙන් යමක් කිව්වොත් ඒක විස්තර කරන්න මහා කච්චායන හාමුදුරුවෝ දක්සයි කියලා ඔබ වහන්සේ ගැන වර්ණනා කළා. ඒ වගේම ඔබ වහන්සේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච කෙනෙක්. එහෙව් එකේ ඉතින් ඔබ වහන්සේ හොයාගෙන ඉන්න එක අපි වරදක් නෙමෙයි. එහෙම කියන්න එපා. එහෙනම් ආයුෂ්මතුනි අහන්න. තේන හාවුසෝ සුනාත් ආයුෂ්මතුනි එහෙනම් අහන්න සුනාත්. සාදුකම් මානසිකාරෝ එහෙනම් ආයුෂ්මතුනි මානසිකාරය කරන්න. බාසිස්සාමීති මම කියලා දෙන්නම් පුළුවන් විදියට. අන්න එහෙමයි.
උන්වහන්සේ පටන් ගන්න. කොහොමද? දැන් මෙතන අපි ලියා ගන්න ඕන මොකද්ද? බාහිරට වික්ෂිප්ත වීම, අභ්‍යන්තරයේ පිහිටීම, අනුපාදාය. උපාදානයේ නොවීම කියන්නේ මොකද්ද? ඒ தත්ත්වයේ තේරුම් ගත්තාම එතන තමයි රහත්ත්වයේ තියෙන්නේ. ඔන්න බලන්න. කිංචාවුසෝ ආයුෂ්මතුනි බහිද්ධා විඥානං වික්කිත්තං විසන්ටිතං උච්චති. මොකක්ද ආයුෂ්මතුනි බාහිරට විඥානයේ වික්ෂිප්ත වෙනවා කියලා කියන්නේ? පින්වත්නි විඥානී කියන්නේ මොකක්ද? විඥානී කියන අදහසේ තේරුම තමයි විජානාතිකෝ ආවුසෝ. විශේෂයෙන් දැනගන්නවා. ජානාති කියන්නේ දැනගන්නවා කියන එක. විජානාති කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන එක. විඥානයේ කාර්ය, කෘත්‍ය. ඒතර මේ විඥානයේ බාහිරට වික්ෂිප්ත වුණොත් එයාගේ හිත නිවනටපත් වෙන්නේ නැහැ. අභ්‍යන්තරේ පිහිටියොත් ඒත් නිවනටපත් වෙන්නේ නැහැ. එතකොට උපාදානයේ නොවුනොත් තමයි නිවනටපත් වෙන්නේ. අනුපාදාය අපරිතස්සතෝ ආයතින්. උපාදාන රහිතව අකම්පිතව ඉන්නවා කියන්නේ මොකක්ද? ඔන්න ඕක තමයි අපි ලියා ගන්න ඕන. ඕක ලියා ගත්තොත් එයාට පුළුවන් අරහත්වය අවබෝධය කරා Tamanගේ හිත සකස් කර ගන්න. එතකොට මේ බාහිර අරමුණට වික්ෂිප්තව විසිරීලා තියෙනවා කියන්නේ මොකක්ද? ඕකනේ දැන් ලියා ගන්න බැරි උනේ. එතකොට උන්වහන්සේ කියනවා මොකක්ද? ඉදාවුසෝ බික්කුණෝ චක්කුණා රූපං දිස්. ඔන්න වික්ෂිප්ත වෙන විදිය. චක්කුණා රූපං දිස්වා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. ප්‍රිය ආයුෂ්මතුනි ඇසින් රූපයක් දැකලා ඒ රූප නිමිත්ත අනුව යම් භික්ෂුවකගේ විඥානේ තියෙනවා නම්, රූපේ දැකලා ඒ රූපේ අනුව විඥානේ තියෙනවා නම්, ඊට පස්සේ කියනවා රූපං දිස්වා රූපයක් දැකලා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. රූප නිමිත්ත අනුව විඥානේ තියෙනවා නම් රූප නිමිත්තස්සාද ගතිතං රූප නිමිත්තස්සාද විනිබන්දං. දැන් මෙතන කියනවා රූප නිමිත්ත කෙරෙහි රූප නිමිත්ත අනුව විඥානේ තියෙනවා නම්, ඊළඟට කියනවා රූප නිමිත්ත කෙරෙහි ආස්වාදයෙන් ගිජු වෙලා නම් නැවත නැවත ඒ දැකපු රූපය ගැන හිත ඉන්න හිතෙනවා. දැකපු රූපේ දැන් ඇසට පිලිසරණ මොකක්ද? මනස. ඒතර මනසින් තමයි අතීත රූප අනාගත රූප ඔක්කොම අල්ලන්න තියෙන්නේ. ඇහැට අහුවෙන්නේ නැහැ අතීත රූපේ. ඇහැට අහුවෙන්නේ වර්තමාන රූපේ විතරයි. අතීත රූපේ ගෝචර වෙන්නේ මනසට. එතකොට දැන් මේ භික්ෂුව මොකද්ද කරන්නේ? රූපං දිස්වා රූපේ දැකලා නිමිත්තානුසාරී විඥානං හොති. නිමිත්ත අනුසාරයෙන් විඥානේ තියෙනවා. ඒ රූප දැක්ක රූප නිමිත්තක් තියෙනවනේ. ඒ රූප නිමිත්තානුසාරයෙන් විඥානේ තියෙනවා. ඊට පස්සේ රූප නිමිත්තස්සාද ගතිතං රූප නිමිත්තස්සාද විනිබන්දං රූප නිමිත්තස්සාද සංයෝජන සංයුක්තෝ බහිද්ධා විඥානං වික්කිත්තං විසන්ටිතං උච්චති. ඔන්න බාහිරට විඥානේ වික්ෂිප්ත වෙනවා කියන්නේ මෙයයි. මොකද්ද? රූප නිමිත්ත දැකලා ඒ රූප නිමිත්ත අනුව විඥානේ පිහිටුවාගෙන ඉන්නවා. ඊළඟට රූප නිමිත්ත ආස්වාදයේ කෙරෙහි ගිජු වෙලා ඉන්නවා. රූප නිමිත්ත කෙරෙහි ආස්වාදයට බැඳිලා ඉන්නවා. විනිබන්දං බැඳිලා ඉන්නවා. ඒ රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයේ නැමැති සංයෝජනෙන් සංයුක්ත වෙලා ඉන්නවා. කාරණා 4යි. අන්න ඒකට කියනවා බහිද්ධා විඥානං වික්කිත්තං විසන්ටිතං උච්චති. බාහිරට විඥානේ වික්ෂිප්ත වුණා. අපිට ඕක නෙමෙයිද තියෙන්නේ. අපි මේ නිවන ගැන දාර්ශනික කතා කළාට අපි රූපයට, ශබ්දයට, ගන්ධ සුවඳට, රසයට මේ ඔක්කොම බාහිර තත්ත්වයන්නේ. බාහිද්ධා විඥානං කිව්වේ ඒකයි. රූපය කියන්නේ බාහිර එකක්. ශබ්දය කියන්නේ බාහිර එකක්. බාහිරින් ඇහෙන එකක් නේ. ගන්ධ සුවඳ බාහිරට අයිති එකක්. රසය බාහිරට අයිති එකක්. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම මේවා බාහිරට අයිති. මේවා කෙරෙහි නිමිත්ත අනුව ඉන්නවා. ඒවායින් රූප නිමිති, ශබ්ද නිමිති ගන්නවනේ. ඒ නිමිත්ත අනුව ඉන්නවා. ඒ නිමිත්ත කෙරෙහි ආස්වාදයෙන් ගිජු වෙලා. ආස්වාදයෙන් ගිජු වුණාම ඒවා ආය කල්පනා කරන්න හිතනවා. ඒකනේ තනියෙන් මිනිස්සු hina වෙන්නේ. ඇයි hina වුනේ කියවම ආන්නේ අද දවල් විච්ච දෙයකට hina ගියේ. ඇයි එයා එකෙන් ආස්වාදයෙන් බැඳිලා. සාමාන්‍යයෙන් කොහොමත් අන්ධබාල පෘථග්ජනෙක් නිමිති අනුනිමිති සටහන් කරගෙන ඉන්නේ මනසේ. ඕක ලේසි. ඒකනේ අරහත්ත්වය කියන්නේ දැකපු දේ දැක්ක තැනම අතහැරලා දාන එකනේ. හිටින්නේ නැහැ නිමිති අනුනිමිති. අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක්ගේ. එතකොට වික්ෂිප්තව විසිරීලා තියනවා කියන්නේ යන්නේ ඔක. ඔහොම විසිරීලා තියනවා නම් එයාට කවදාවත් අවබෝධය කරා යන්න බෑ. අවබෝධය කරා ගියා කියලා කියන්නේ එයාට දැකපු දේ සුතේ සුතමත්තම් භවිස්සති. දැක්ක දේ එතනම අතහැරෙනවා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැක්ක දේ දැක්ක තැනම අතහැරෙනවා.
සුතේ සුතමත්තම් අහපු දේ එතනම අත්හැරෙනවා. අහපු දේ නිසා රාග ද්වේෂ මොහ උපදින්නේ. අන්න ඒකයි. අපිට දැන් මේ මෙතන වෙන්නේ පින්වත්නි නිමිත්ත කෙරේ ආස්වාදයේ ගිදුනොත් නිමිත්තේ ආස්වාදයට බැඳිලා හිටියොත් නිමිත්තෙන් ලැබෙන ආස්වාදේ නැමැති සංයෝජනයෙන් යුක්ත වෙලා හිටියොත් මෙතන සංයෝජනී කියලා කිව්වේ පින්වත්නි කාමරාග පටිග උපදිනවා. එතකොට කාමරාග පටිග රූපේ නිසා උපදිනවා. එක්ක රාගය උපදිනවා එක්ක පටිගය උපදිනවා. අහපු දේ නිසා එක්ක රාගය උපදිනවා එක්ක පටිගය. ඔන්න ඔය සංයෝජන ඇති වෙනකොට ඒකටත් බැඳෙනවා අය. ඒකටත් බැඳෙනවා. ඒකට බැඳුනාම ඒක උපද්දවල දුන්න රූපේ ආයෙ බලන්න හිතෙනවා. ආයෙ ශබ්දය අහන්න හිතෙනවා. ආයෙ ශබ්දේ මතක් කරන්න හිතෙනවා. දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් බැන්න කියලා. බැන්නොත් එහෙම පින්වත්නි බනපු මිනිස්සයා ගැන ආයෙ හිතන්න හිතෙනවා. එතකොට එයා ඒක නිමිති සටහන් කරගෙන ඉන්නවා විතරක් නෙමෙයි. එතන කියන්නේ පින්වත්නි ශබ්ද ඒකෙන් ආස්වාදයෙන් බැඳිලා විතරක් නෙමෙයි ඒ ආස්වාදයේ ගෙනත් දුන සංයෝජනයෙන් උත්යුක්ත වෙලා ඉන්නවා. ඒකයි මෙතන කියන්නේ ශබ්ද නිමිත්තස්සාද සංයෝජන සංයුක්තෝ බහිද්ධා විඥානං වික්කිත්තං විසන්තිතං උච්චති. ශබ්දේ නිසා යම් සංයෝජනයක් මේ සංයෝජන ධර්මයක් උපන්නා. ශබ්දේ නිසා හිතේ උපදින සංයෝජනේ තමයි පින්වත්නි දැන් කවුරු හරි බැන්නොත් උපදින්නේ පටිගය. ඒක තමයි හිතේ උපන් සංයෝජනේ. කාමරාග පටිග කියන්නේ සංයෝජන. අයි දස සංයෝජන වල බලන්න. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මේව සංයෝජන. තීන මිද්ද මේ ඊට පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග. ඔක්කොම සංයෝජන. ඒතකොට කණෙන් අහපු ශබ්දේ නිසා හිතේ උපන්නා සංයෝජනය මොකද? පටිගය. ඒක සංයෝජනයක්. ඒ පටිගය නැමැති සංයෝජනයෙන් යුක්ත වුණාට පස්සේ ඊට පස්සේ යා ආයේ ශබ්දේ ආවර්ජනය කරලා බලනවා. මට නේද කිව්වේ? උදේ මෙන්න මෙහෙම කතාවක් නේද කිව්වේ? කියලා ආයේ අවසල බලනවා. එතකොට ඔන්න ඔය ඇස කන නාසය දිවකය මනස හරහා අධ්‍යක්පු ලෝකේ අතහැර ගන්න බැරුව ඒවා නිමිත්ත කෙරෙහි ආස්වාදයෙන් ගිජු වෙලා ඒවා නිමිත්තෙන් ලැබෙන ආස්වාදයට බැඳෙනවා ගිජු වෙලා ඒකට බැඳෙනවා. ඒ කියන්නේ තණ්හාව නිසා හිත උපාදාන වෙනවා. තණ්හාපච්චය උපාදානං කිව්වේ බැඳෙනවා ගිජු වෙනවා ගිජු වීම නිසා බැඳෙනවා ඒකට. තණ්හාපච්චය උපාදාන. තණ්හාව ගිජු වීම උපාදානයි තමයි බැඳීම. ඒකනේ මෙතන දෙකක් කියන්නේ. රූප නිමිත්තස්සාද ගතිතං රූප නිමිත්තස්සාද විනිබන්දං. මේ ඒ කෙරෙහි පින්වත්නි ගිජු වෙලා බැඳෙනවා. බැඳීම නිසාම එයාගේ හිතේ ඒක පදනම් කරගෙන හිතේ සංයෝජනයකුත් උපදිනවා. හිතේ උපදිනවා සංයෝජනයක්. සංයෝජනයක් උපදුනාට පස්සේ ඒ උපන් සංයෝජනයෙන්ම නැවත ඒවා ආවර්ජනය කර රූප නිමිති, සද්ද නිමිති, ගන්ධ සුවඳ, රස පහස මේවා පදනම් කරගෙන නිමිති අනු නිමිති ආවර්ජනය කර ඉන්නවා. අන්න ආවර්ජනය කරන්නේ කොහෙන්ද? ඒ ආවර්ජනය කිරීමයි විඥාණයටයි. විඥාණයටයි අයිති. ඒක අතට අයිති නෑ, කකුලට අයිති නෑ. භෞතික කයට සම්බන්ධ එකක් නෙමෙයි. ඒකයිති විඤ්ඤාණ. ඔන්න ඕවා පස්සෙම දුව ඉන්නවා නම් බාහිරට විඤ්ඤාණය වික්ෂිප්ත වුණා කියන්නේ ඔන්න ඕකටයි. අපේ විඤ්ඤාණයේ බාහිරට වික්ෂිප්තද නැද්ද? වික්ෂිප්තයි. ඉතින් වික්ෂිප්ත වෙච්ච ශ්‍රාවකයෙක් කොහොමද නිවනටපත් වෙන්නේ? ඒ නිසා තමයි මිනිසුන්ට නිවන දුර ඒකයි. එතකොට ප්‍රිය ආයුෂ්මතුනි බාහිරට වික්ෂිප්ත නොවි තියනවා කියන්නේ ඕකේ අනිත් පැත්තට කියනවා. බාහිරට විඥානෙ වික්ෂිප්ත නොවි තියනවා කියන්නේ ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත කියනවා. දැන් ඊළඟට බලන්න මේ සූත්‍රයේ ඊළඟ කොටසේ තියෙනවා. දැන් ඕකේ අනිත් පැත්ත තමයි වික්ෂිප්ත නොවීම. ඒ කියන්නේ රූප නිමිත්ත ආස්වාදය ඊට පස්සේ ඒකෙන් ගිජු වෙලා ඒවාට නොබැඳී ඉන්නවා. ඇහෙන් දැක්කාම දැක්ක තැනම සංයෝජන විනිබන්ධනයක් හදන්න නැතුව කාමරාගය හෝ පටිගය හදන්න නැතුව ඇහැ පරිහරණය කරන එක තමයි වික්ෂිප්ත නොවි තියනවා. මොකද බුදුහාමුදුරුවෝ මතක් කළේ වික්ෂිප්ත නොවි තියනවා කියන එකනේ. වික්ෂිප්ත නොවි තියනවා කියන්නේ ඔන්න ඕකට. දැන් මේ අපිට කාලය යන නිසා මම මේ කෙටියෙන් කියන්නේ වික්ෂිප්ත වීම මෙයයි නොවීම මෙයයි කියලා මේක දෙපැත්තෙන්ම කතා කරන්න ඕනේ. මේ සූත්‍රයේත් ඒක දෙපැත්තෙන්ම කතා කරලා තියෙනවා. කතංචාවුසෝ අජ්ජත්තං චිත්තං විසන්තිතං උච්චති. ප්‍රිය ආයුෂ්මතුනි බාහිරට අධ්‍යාත්මයට විඥානයේ පිහිටියා කියන්නේ මොකද්ද? ඊළඟට කියනවා.
දෙකක් කිව්වනේ. බාහිරට විඥානේ වික්ෂිප්ත වීම කියන්නේ ආයතන 6 හරහා ඔය කියපු පරයයට කල්පනා කරන එක. ඔය කියපු පරයයන් කල්පනා නොකර නිමිති අනුනිමිති ගන්නෙ නැතුව පින්වත්නි රූප නිමිත්ත කෙරේ ආස්වාදයෙන් ගිජු වෙන්නෙත් නැතුව රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයට බැඳෙන්නෙත් නැතුව ආස්වාදයේ ඒකෙන් සංයෝජනයක් උපද්දවන්නෙත් නැතුව ඉන්න එක තමයි බාහිරට විඥානේ වික්ෂිප්ත නොවි තියනවා කියලා කියන්නේ. ඔන්න නොවි තියන එක පැහැදිලි. දැන් ලියා ගන්න ඕනේ ඇතුලේ විඥානය පිහිටා ඉන්නවා කිව්වේ මොන පදනමෙන්ද කියන එක. කතංචාවුසෝ අජ්ජත්තං චිත්තං විසන්ටිතං උච්චති. ඇතුලේ විඥානේ පිහිටා තියෙනවා කියන්නේ ප්‍රිය ආයුෂ්මතුනි මොකක්ද? එතකොට බුදුරජාණන් මේ මහා කච්චායන හාමුදුරුවෝ කියනවා ඉදාවුසෝ බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට එළියට විඥානේ වික්ෂිප්ත නොවී තියෙනකොට හිත වඩනවා යා. හැම වෙලාවකම හිත ඇතුළේනේ පිහිටවගෙන ඉන්නේ. එහෙම පිහිටවගෙන ඉන්නකොට පින්වත්නි, ඒ ඇතුළේ පිහිටවගෙන ඉන්න තැනක තමන්ගේ හිත උද්වේගකාරී නෑ. ඒ කියන්නේ රූපය මැස්සේ, ශබ්දය ඇස්සේ හිත දුවන්නේ නෑනේ. ඒ දුවන්නේ නැති නිසාම හිත බොහොම සංසුන්. අන්නේ සංසුන් වෙච්ච හිතක උපදිනවා මානසික ස්වභාවයක්, ඒක ආධ්‍යාත්මික ප්‍රවේශයක්, පළවෙනි ධ්‍යානෙ. පළවෙනි දේ කාමේහි විවිච්ච කාමයන්ගෙන් වෙන් වෙලා. ඒ කාමයන් ගලන්නේ අස කන නාසය දිව දැන් ඒව වෙන් වෙලා. ඔන්න පළවෙනි ධ්‍යාන කියන්නේ ඕකට. අකුසලේහි ධම්මේහි විවිච්චේවි අකුසල. අකුසලයන්ගෙනුත් වෙන් වෙලා. කාමයන්ගෙනුත් වෙන්. ඒ කාමයන් ගලන්නේ නැහැ දැන්. අස කන නාසය අකුසලේනුත් වෙන් වෙලා. අකුසලුත් දැන් අකුසලයේ කියලා මෙතන කියන්නේ රාග ද්වේෂ වලට. රාග ද්වේෂ මොහ තමයි අකුසල්. ඒවා ගලන්නේ නැහැ දැන්. විවිච්චේව අකුසලේ. අකුසල් ගලන්නේ නැති අකුසල් කොහොමද ගලන්නේ? ඇහෙන් රූප දැක්කාම දකින්න රූපේ නිසා තමයි රාග දේශ උපදින්නේ. දැන් උපදින්නේ. ඇයි? බාහිරට විඥානෙ වික්ෂිප්ත වෙලා නැහැ. දැන් බාහිරට ඒ විවිච්ඡේව අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක විචාර ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවස ඒකාග්‍රයි. දැන් ඒ රූපේට දුවන්නෙත් නැහැ, ශබ්දේට දුවන්නෙත් නැහැ. දැන් ඒකට වඩා දියුණු අවස්ථාවක්. ඒකාග්‍රතාවයේ මත විඥානේ පිටලන එක පළවෙනි ධ්‍යානය කියලා එකට කියන්නේ. දැන් ධ්‍යානෙන් උපන්න ප්‍රීතියක් තියෙනවා. අර කාමයන් ඇස්සේ දුවන්නේ නැතිකම නිසාම හිතේ ප්‍රීතියක් ඉපදිලා තියෙනවා. විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ. දැන් පඨම ධ්‍යානයේ තුල පිහිටා ඉන්නකොට ඒ පළවෙනි ධ්‍යානයේ ලබාගෙන වාසය කරනකොට ඒ විවේකයෙන් හටගත්ත ප්‍රීතියෙන් හටගත්ත ඒ අනුවගිය විඥානයක් එයා පවත්වනවා. අනේ මෙබඳු ප්‍රීතියක් මොනතරම් ශාන්තද මොනතරම් ප්‍රණීතද කියලා ඒ දැන් අර ඕලාරික කාමයන් ඔස්සේ නෙමෙයි දැන් හිත තියෙන්නේ. අර පළවෙනි ධ්‍යානයේ ඔස්සේ අනේ මේක තමයි ශාන්ත කියලා එයා ධ්‍යානයට ඇලිලා ධ්‍යාලයට බැඳිලා ඉන්නවා. විවේකයෙන් හටගත්ත ප්‍රීතියෙන් හටගත්ත ඒ නිරාමිස දැන් ඒක හොඳයි අරකට වඩා. අරකට වඩා හොඳ අවස්ථාවක්. හැබැයි අපි කතා කරන්නේ වඩා හොඳ ඒක නෙමෙයි හිත නිවනටපත් කිරීම ගැන. දැන් ලංකාවේ ගොඩාක් මිනිස්සු අමාරුවේ වැටෙන තැනක් මේක. මොකද කවදාවත් නැති තරම් නිරාමිස ප්‍රීතියක් භාවනාමය අත්දැකීමක් විදියට ලැබෙනකොට ඒ නිරාමිස ප්‍රීතියට මේ මිනිස්සු අහු වෙනවා. ඒක හොඳයි. ඇහැහරහා දුවලා රාග දේශ හදනවට වඩා හොඳයි. හැබැයි නිවනට හිතපත් කරගන්න බෑ. නිවනටපත් කරගන්න බෑ. එතකොට විවේකයෙන් හටගත්ත ප්‍රීතියෙන් ඒ පළවෙනි ධානයෙන් ලැබෙන ආස්වාදයට ගිජු වෙලා. කාමාස්වාදයට නෙමෙයි ගිජු වෙලා තියෙන්නේ. විවේකයෙන් හටගත්ත මෙතන කියනවා විවේකජං පීති සුඛං පඨමඥානං විවේකජ පීති සුඛ විනිබන්දං. ඒ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයට අනුව එයාගේ හිත බැඳිලා. ඒකට අනුව හිත බැඳිලා. විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් ලැබෙන ආස්වාදයට ඇලුණු සංයෝජනයකිනුත් යුක්ත වෙලා. කාමරාගය, කාමයේ රාගය ඕලාරිකව ඇහෙන් දකින්න රූපේට නෑ. නමුත් අර ධානීයට යාට කැමැත්තක් තියෙනවා. ඒකත් රාගය තමයි. රාගය කියන්නේ ඇලීමනේ. ධානීයට ඇලිලා ඉන්නවා. අන්න ඒකට තමයි උන්වහන්සේ කියනවා අජ්ජත්තං චිත්තං විසන්ටිතං උච්චති. ඇතුලේ විඥානේ පිහිටවාගෙන ඉන්නවා කියන්නේ ඔන්න ඕකටයි. දැන් ඇතුලේ විඥානේ පිහිටවාගෙන ඉන්නවා කියන එක භාවනා කරන කෙනෙක්ගේ තත්වයක්ද නැති කෙනෙක්ගේ තත්වයක්ද? භාවනා කරන කෙනෙක්ගේ තත්වයක්. එහෙමත් නැත්නම් හිත දියුණු කරන කෙනෙක්ගේ තත්වයක්. බලන්න හිත දියුණු කරන කෙනත් අමාරුවේ වැටිලා නිවන වැහෙන්න පුළුවන් තැනක් ඒක. එතකොට ඔන්න ඕක තමයි ඇතුලේ විඥානේ පිහිටවාගෙන ඉන්නවා කියලා කියන්නේ.
එතකොට ওই විදිහට පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන ගැන කියනවා. ඒ කියන්නේ හිත දියුණු කරන කෙනාත් හිත කෙටියෙන් ගන්න මෙහෙම. හිත දියුණු කරන කෙනා ඒ දියුණු කරන හිත දියුණු කිරීමෙන් ලැබෙන ආස්වාදයට ගිජු වෙලා ඉන්න පුළුවන්. ඒ ප්‍රීතියෙන් හටගත් ආස්වාදයට බැඳිලා ඉන්න පුළුවන්. ප්‍රීතියෙන් ලැබෙන ආස්වාදේ නැමැති සංයෝජනෙන් යුක්ත වෙලා ඉන්න පුළුවන්. ඒක ආධ්‍යාත්මිකව හිත පිහිටවාගෙන ඉන්නවා කියන එකයි. ඒතර ආධ්‍යාත්මිකව හිත පිහිටවාගෙන ඉන්නවා නම් ජරා මරණ දුක සම්භවය වෙනවා මිසක් නැවත නැවත ජරා මරණ දුකෙන් නිදහස් වීමක් නැහැ. කවදාවත් එහෙම තත්ත්වයක් උපදින්නේ ඔන්න ඔය දෙකම නොපවතින තැනකට හිත අනුපාදාය උපාදාන රහිතව වාසය කිරීමක් දකින්න ලැබෙන. උපාදාන රහිතව වාසය කරනවා කියලා කියන්නේ මෙහිම එකක් පින්වත්නි. ඒක දැන් අපිට දැන් ඇතුළ උපාදානය අනුපාදා මේක එහෙමනේ කියන්නේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නොහෝති. එතකොට ඇතුලේ විඥානයේ පිහිටවගෙන ඉන්නෙත් නැතුව බාහිරට විඥානයේ වික්ෂිප්ත කරගන්නෙත් නැතුව ඉන්න කෙනෙක්ගේ තමයි අනුපාදාය. උපාදානයක් නැහැ. උපාදානයක් නැත්තේ මේ කවර තත්වයක් වුණත් හේතුඵල සහිතව අත්දකින්නවා කියන නුවණාවට පස්සේ. උදාහරණයක් විදිහට දැන් ධානයක් උපදුනත් ඒ ධානසිත සදාකාලික එකක්ද? නැහැ. භාවනාවෙන් ඉන්න තාක්කල් විතරයි ඒ ධානසිත තියෙන්නේ. භාවනාවෙන් නැගිට්ටට පස්සේ ඒ ධානසිතත් ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා. ඉතිරි නැතුවම නිරුද්ධ. එහෙනම් ඒක නිත්‍ය එකක් නෙමෙයි. ඒක උපාදානය කරගෙන ගිලගෙන බැහැගෙන අභිනන්දනය කරගෙන ඒක තුරුල් කරගෙන ඉන්න ඕන තත්වයක් නෙමෙයි. ඒ නිසා මෙතන ආර්ය ශ්‍රාවකයා විසින් ධානයක්වත් උපාදානය කරගන්නේ අනුපාදාය. ඒකටවත් බැඳින්නේ නැහැ. එතකොට යා එතනත් උපේක්ෂාවකට පත් වෙනවා. ඒ කියන්නේ දැන් බලන්න ඇස ගැනත් කන ගැනත් නාසය ගැනත් දිව ගැනත් කය ගැනත් මනස ගැනත් උපේක්ෂාවකට ආවා. දැන් එතන ඒ උපේක්ෂාව නිසා උපාදානිය නැහැ. හිතේ උපාදානිය නැහැ. ඒ නිසා එයාගේ හිත රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මයන් ඒ නිමිත්ත කෙරේ ආස්වාදයෙන් ගිජු වෙන්නෙත් නැහැ. ඒ රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයට බැඳෙන්නෙත් නැහැ. ඒ ආස්වාදේ නැමැති සංයෝජනෙන් යුක්ත වෙලා ඉන්නෙත් නැහැ. ඒක හොඳ තත්වයක්. ඒතකොට ඒ தত্ত্বය තුල බාහිරට විඥානේ වික්ෂිප්ත නොවී තියෙනවා. ඇත්තටම පින්වත්නි ඔච්චර දුර යන්න ඕනේ නැහැ. බාහිරට විඥානේ වික්ෂිප්ත වෙලා නැත්තම් අනිවාර්යෙන් යා සුගතිය යනවා. මෙතන නිවන ගැනනේ කතා කරන්නේ. බාහිරට විඥානේ වික්ෂිප්ත වෙලා නැත්තම් යා කවදාවත් දුගතියට නම් වැටෙන්නේ නැහැ. එහෙනම් යාට පිළිසරණක් තියෙනවා. නමුත් ඒ පිළිසරණ හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ සතර අපායට වැටෙන්නේ නැහැ කවදාවත්. බාහිරට විඥානේ වික්ෂිප්ත වෙලා නැත්තම් වැටෙන්නේ නැහැ. හැබැයි දැන් මෙතන කියන්නේ එතකොට බාහිරට විඥානේ වික්ෂිප්ත වෙලා නැති කෙනෙක් ඇතුලේ විඥානේ පිහිටවාගෙන ඉන්න පුළුවන්. එතකොට ඇතුලේ විඥානේ පිහිටවගෙන ඉන්ටිය කෙනෙක් ඇත්තටම ඊළඟ ජීවිතේ අනාථ නැහැ. නමුත් එයාට නිවන නැහැනේ. දැන් පළවෙනි ධ්‍යානෙ ඉන්න කෙනෙක් අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝකේ යනවා. එයා කවදාවත් പ്രേත ලෝකෙට වැටෙන්නෙත් නැහැ, නිරේට වැටෙන්නෙත් නැහැ, සතර අපායට වැටෙන්නේ නැහැ, කොහෙවත් වැටෙන්නේ නැහැ. එයා බ්‍රහ්ම ලෝකෙට යනවා. නමුත් අපේ ඉලක්කය බඹලෝ යන එක නෙමෙයිනේ. අපේ ඉලක්කේ ජරා මරණ දුක කවදාවත් ඇති නොවන විදියට නිරුද්ධ කරන එක. ඒ නිරුද්ධ කරනවා නම් ඇතුළේ විඥානයේ පිහිටවාගෙන නොසිටිය යුතුයි. ඒ කියන්නේ එළියට විඥානේ වික්ෂිප්ත නොවීම කියන එකම පිහිටක් අපිට. එයා අනාථ නෑ ඇත්තටම. එයා සුගතිය යනවා. දැන් අපිට තියෙන විශාලම අවදානම සතර අපායට වැටෙන එක. මැරෙන අය සතර අපායට අද යන්නේ. එතකොට බාහිරට විඥානේ වික්ෂිප්ත නොවීම කියන එකම සුගතියට දොර ඇරිලා ඉවරයි. නමුත් අපි සුගතියෙන් නැවති ජරා මරණ දුකට නොයනවා නම් එයා මේ බාහිරට විඥානේ වික්ෂිප්ත වීම තුලත් උපාදානින් නොවිය යුතුයි. අධ්‍යාත්මිකව ඒ කියන්නේ ධානයක් සමාපත්තියක් දියුණු කරන කෙනෙක් තුල ඒ දියුණුවට හිත බැඳෙන්න පුළුවන්. මොකද ඒක හරීම ආස්වාද ජනකයි. එහෙන් රූපයක් දැක්කහම දැනෙන ආස්වාදේ වගේ එකක් නෙමෙයි පළවෙනි ධ්‍යානෙන් උපදින ආස්වාදේ. ඒක ලක්ෂ කෝටි වාරයකට වඩා ප්‍රණීතයි, මధుරයි, ශාන්තයි ඒක. ඒක නිරාමිස ප්‍රීතියක් උපදින. එතකොට ඒකට බැඳෙන්න තියෙන අවස්ථාව හරි වැඩි, සියුම්ම බැඳෙන්න පුළුවන්. එතකොට මේ කෝආර හිතේ ධ්‍යානසිත උපදුන්නේ නෑ නේද කියලා මහා කනස්සල්ලකටපත් වෙච්ච මිනිස්සු මට හම්බෙලා තියෙනවා. කලින් එහෙම එකක් ඇති වුණා ස්වාමීන් වහන්සේ දැන් ඒක උපදින්නේ නෑනේ කියලා අඬපු මිනිස්සු ඉන්නවා මල් ළඟට ඇවිල්ලා. අනේ ස්වාමීන් වහන්සේ පළවෙනි ධ්‍යානෙන් මං වාසය කළාය. දැන් මේ පළවෙනි ධ්‍යානෙ උපදින්නේ නෑ. මගේ හිත කඩා වැටුණා කියලා යා ධ්‍යානෙම සාරේ කියලා හිතාගෙන හඬා වැටිච්ච මිනිස්සු මල් ළඟ මං දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒක එච්චරට ආස්වාද ජනකයි. එතකොට ඒකට අහු වෙන්න පුළුවන්. හැබැයි ඒකට අහු වුණොත් නිවන හම්බ වෙන්නේ නැහැ. නිවන හම්බ වෙන්නේ කොහොම තැනකද? නිවන හම්බ වෙන්නේ මේ ඒබඳු ධානසිතකටපත් වෙච්ච ශ්‍රාවකයා විසින්
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් විපරිණාමීය වශයෙන් අනාත්ම වශයෙන් යම් කෙනෙක් මානසිකාරය කළොත් එතන පංච උපාදානයක් පිහිටන්නේ. අන්නේ පංච උපාදානයක් නොපිහිටා සදාකාලිකවම ජරා මරණ දුකින් එයා නිදහස් වෙනවා. අන්න ඕක තමයි අපි උත්සාහ කරන්න ඕන. බාහිරට විඥානි වික්ෂිප්ත නොවි අභ්‍යන්තරයට විඥානි පිහිටන්නේත් නැතුව අනුපාදාය මේ මොහොතේ පංචස්කන්ධ ධර්මය අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් අනාත්ම වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් අනිමිත්ත අපනිහත ශුන්්‍යත කියන සමාධිය ඔස්සේ පංචස්කන්ධයේ විමර්ශනය කිරීම තුල පංච උපාදානේ හටගන්නේ නැහැ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකිනකොට පංචස්කන්ධේ පහළ වෙනකොට උපාදානෙ වෙන්නේ නැහැ. පංචස්කන්ධේ පහළ වෙලා නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒ දැක්කට පස්සේ යාට තමයි මෙතන කිව්වේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති. ජරා මරණ දුක සම්භවය වෙන්නේ නැහැ කියලා. අන්න ඔය පියවර 3 ගැන ගැඹුරු අවබෝධයක් හදාගත්තාම යාට දුක නිමා කරන්න පුළුවන්. ඒ දුක නිමා කර ගැනීම පිණිස මේ පැයක ධර්මානුශාසනාව උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. මේක තරමක් ගැඹුරු දේශනාවක්, වඩාත් සරලව අපි පැහැදිලි කළේ. දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ විජේ නිර්මලා මහත්මිය, යමුනා චන්ද්‍රාංගනී මහත්මිය, විජේරත්නම් මහත්මයා සහ උපුල් මන්තිලක මහත්මයා ඇතුළු පින්වත් පිරිසයි දේශනාවට දායකත්වයේ දැරුවේ. ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුව දිගාසිරි සැලසේවා, කායික මානසික යහපත සැලසේවා, ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊටාම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. විජේ නිර්මලා මහත්මියගේ මැයි මාසේ 5 වන දිනට යෙදෙන ජන්මදිනයේ නිමිත්තෙන් එතුමියට ආශිර්වාද කරන්නටත් මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය එතුමියටත් දායකත්වයේ දරූ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත සැලසේවා. ආයු වන්න සැප බල ප්‍රඥා පිණිස උපකාර වේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම 2021 දෙසැම්බර් මාස 27 වන දින අභාව ප්‍රාප්ත වුණු ප්‍රේමා ප්‍රියංගනී ලොකු අම්මාටත් මේ උතුම් කුසල් හේතු වේවා. ජීවිතේ සුවපත් වේවා. එතුමිය ඇතුළු හැම දිනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි සැලසේවා. කායික මානසික යහපත ඔබ හැම දිනාටම සැලසේවා. විශේෂයෙන්ම ප්‍රේමා ප්‍රියංගනී මහත්මිය ප්‍රදාන සියලු ඥාතීන්ගේ මේ පින්නතුන් හැම දිනාගේම නමින් මියගේ සියලු ඥාතීන්ගේ භවගාමී සසර සුවපත් වේවා. ඒ මියගිය ඥාතීන්ටද අමා නිවන් පිණිසම මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ටත් මේ කුසල් බලවත් වේවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං